සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන් සුව පිණිසද උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, දැන් අපි ධර්ම කාරණා කීපයක් පෞගිය සති කීපය තුල සාකච්ඡා කළා. මං හිතන්නේ මේ සති වෙනකොට මාසයක් අපේ වැඩසටහන පටන් ගන්න. සති 4ක්. එතකොට මේ
අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි කතා කරලා පහු කරන් ආපු කාරණත් එක්ක ගනිද්දී ඒ දහම් කාරණාවට අදාළ කාරණා අපි ඔක්කොම කතා කරේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අපි පළවෙනි පන්තියේදී පළවෙනි වසර එක වසරේදී වාර 3 අවසන් වෙනකොට ගණන් ඉගෙනගෙන ඉවර වෙනවා. ගණිතය එක වසරේ පන්ති ඉවරයි. ඒ කියන්නේ ගණිතේ ඉවර නැහැ. ගණිතය කියන විෂය ඉගෙනගෙන ඉවර නැහැ. නමුත් ඒ එක වසරේ අයට ගැලපෙන ගණන් ටික ඉවරයි. ඒ නිසා දැන් අපි කතා කරපු ශ්‍රද්ධාව, සීලය, ඊළඟට අපි කතා කළ බුදු ගුණ තවත් ඉස්සරහට ගැඹුරට විස්තර වශයෙන් ටික ටික තව ගොඩාක් විස්තර මේ ධර්මයේ තුල ඊට අදාළ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ මුල් දේවල් පහුවෙලා ඉවර වෙනකොට දැන් අපි ශ්‍රද්ධාව ගැන දන්නවා, සීලය ගැන දන්නවා කියලා හිතුවොත් අපිට හරියන්නේ නැහැ. ඒ නිසා අපි තව තේරුම් ගන්න ඕනේ තවම අපි මේ කිමිදෙන්න ඉගෙන ගත්තේ නැහැ. තාම මේ රැල්ල පා ගන්න බය නැති කරගන්න, රැල්ලට තියෙන බය නැති කරගන්න උත්සාහ කරන වගේ වැඩක් තමයි තියෙන්නේ. ඉතින් මේ වැඩසටහනේදී අපි ඔබින් නිවසේ ක්‍රියාකාරකම් කීපයක් බලාපොරොත්තු වෙනවා. එකක් තමයි දහම් පොත් කියවීම. දෙවෙනි එක තමයි භාවනා කිරීම. ධර්මයේ පොත්පත් කියවීමත් භාවනා කිරීමත්. දැන් අපි සති දෙකකට වගේ කලින් ඔබට පොතක් නිර්දේශ කළා. ඒක කියවුවද? සම්බුද්ධත්ව වන්දනා කියන පොත කියවපු අය අතුස්නා කියන්න බැරි වෙච්ච අයත් ඉන්නවා. ඉතින් මේ පොත්පත් කියවන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට යන්න පුළුවන්. මොකද මම තව සතියකින් දෙකකින් වගේ පොත්පත් එක්ක මේ ගමන යන්න පටන් ගන්නවා. දහම් පොත් එක්ක, ලොකු සායනාසික පොත්පත් එක්ක. එතකොට අනිවාර්යෙන්ම මේ පොත කියවන්න වෙනවා. මේ පොතත් එක්ක තමයි ඊට පස්සේ අපි මේ ගමන පටන් ගන්නෙ. මේ එතකොට ගොඩක් අසුප ඇතුළේ ස්වාමින්වහන්සේලා ධර්ම ඉගෙන ගන්න ක්‍රමයට තමයි ඔබ තව සතියකින් දෙකකින් විතර වගේ එන්නේ. ඒ කියන්නේ දේශනා නෙමෙයි පොත්පත් කියවමින්, ලොකු සාංශික පොත්පත් කියවමින් ඉක්මනින් දහම් දැනුමක් ඇති කරගන්න පුළුවන් ආකාරයට ඊට පස්සේ සූත්‍ර කියවන්න පෙළඹෙන්න පුළුවන්. එතකොට මේ අපි හිතමු දැන් රේස් එකක් යනවා වගේ මේ කණ්ඩායමේ හැලුනොත් අන්තිම හරියදී පොත් කියව ගන්න බැරුව මගහැරුණොත් එතකොට අපිට කණ්ඩායමත් එක්ක එකට යන්න බැරි වෙනවා ඉස්සරහට. එතකොට සමහර වෙලාවට පොතක් දෙකක් කොහොම මගහැරි ගියොත් ඉස්සරහට සමහර දහම් කාරණාත් එක්ක එකට ඉන්න බැරි වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා දැම්ම මම ඒක මතක් කළේ දැන් එක පොතයි තියෙන්නේ. නමුත් තව ඉස්සරහට මගහැරුණොත් පොත් 3 4ක් 7ක් 8ක් ආව ගමන් ඔබට මේක හිතා ගන්න බැරි වෙයි කොහොමද මේ ගෲප් එකත් එක්ක එකට යන්නේ කියලා. ඒ නිසා සම්බුද්ධත්ව වන්දනා කියන පොත කියවන්න. දහම් පොත් කියවනකොට විශේෂයෙන් අනිත් පොත් නවකතා පොත් කියවනවා වගේ නෙමෙයි. පොත නිකන් කියවන ගියාට ධර්මයේ තේරෙන්නේ නැහැ. විශේෂයෙන් අලුතෙන් කියවන කෙනෙක්ට. ධර්මයේ දන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන්. මුලින්ම දහම් පොත කියවන කෙනෙක්ට මොකද්ද මේ කියලා තේරෙන්නේ නැති දේවල් ගොඩක් තියෙන්න පුළුවන් පොත ඇතුලේ. එතකොට සමහර වෙලාවට නීරස වෙනවා. සමහර වෙලාවට තේරෙන්නේ නැතිව ගොඩක් කියවෙනකොට වැඩි ඔලුවට යන්නේ නැති වචන ගොඩක් එනකොට සමහර වෙලාවට පොත නීරස වෙනවා. ඒ නිසා ඒ පොත කියවන පිළිවෙල අපි තේරුම් ගන්න ඕනේ. ඒ පොත කියවන පිළිවෙල හදාගන්න ඔබට සිද්ධ වෙනවා ඉස්සල්ලාම දහම් දින පොතක් හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ධර්මයේ කියවන පොත්පත්වල විශේෂ සටහන් තියාගන්න ඔය පොත නෙමෙයි වෙන පොතක් තියාගන්න ඕනේ. ඒ පොත දැම්ම හදා ගන්න ඔය සම්බුද්ධත්ව වන්දනා කියන පොත කියවන කොටත් ඒකේ ඊළඟට මම කියන පොත්පත් කියවන කොටත් මේ පොත වෙනම තියාගන්න. ඒක ටිකක් නිදහස් පොතක් බවට පත් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ දැන් මේ පොඩි පොත ටිකක් අතට නිදහස් නැහැ. ඒක ඔබ මෙහෙට ගේන්න අවශ්‍ය නැහැ.
ඒක ගෙදර තියාගන්න පුළුවන් අර ලොකු ඩයරි තියෙන. ඒක අතට නිදහස්. හිර වෙන්නේ අත පහසුවෙන් ලියන්න පුළුවන්. CR පොතක් වුණත් කමන්නේ ටිකක් ලොකු පොතක්. පිටු ගාන ගොඩක් අඩු කරගන්න. ඒ කියන්නේ පොත ඉවරෙච්ච ගමන් තව පොතක් ඒකට එකතු කරන්න පුළුවන්. බර පොතක් තියාගන්න එපා ඉස්සෙල්ලාම. බර පොතක් නැතුව සාමාන්‍යයෙන් පිටු 80ක වගේ බොහොම පොඩි 120ක වගේ පොඩි පොතක් පොඩි පිටු ගානක එකක් තියාගන්න. ඊට පස්සේ ඒ පොතේ දහම් කාරණා පොත්පත් කියවනකොට ඒවා ලියන්න ඕන පිළිවෙලක් තියෙනවා. ඒ තමයි ඉස්සෙල්ලාම මේ පොත මොකක්ද කියලා හොයාගන්න පුළුවන් වෙන්න ලියන්න දකුණු පැත්තේ වගේ. ඒතර ඔබට මේ දකුණු පැත්තේ කොළ ටික පෙරලගෙන යනකොට මේ ඔබ දන්නවා මේ පොතේ පස්සට වෙනකොට මොනවද මේ තියෙන පොත කියලා ඉක්මනට හොයාගන්න පුළුවන්. ඒ නිසා දකුණු පැත්තේ කෙළවරේ වගේ ලියන්න. උඩ පැත්තේ කෙළවරේ මේ පොතේ නම සහ ඔබ එතන සඳහන් කරන සූත්‍රය මොකද්ද? වරහන් ඇතුලේ ලියන්න. ඒක ඇතුලේ තියෙන සාරාංශ විස්තරය. ඒ කියන්නේ හැම දහම් කාරණයක්ම කාණ්ඩ කීපයකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි මූලික දහම් කාරණා. ඊළඟ එක සංසාර බය ඇති කරන දහම් කාරණා. ඊළඟට පටිච්ච සමුප්පාදය ගැන තියෙන දහම් කාරණා. ඊළඟට පංච උපාදානස්කන්ධය ගැන තියෙන දහම් කාරණා. ඊළඟට ආයතන 6 ගැන තියෙන දහම් කාරණා. සලායතන ගැන ඇස කන නාසය දිව කය මනස කියන ආයතන 6 ගැන තියෙන දහම් කාරණා. ඊළඟට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මොනවද ඒ කාරණා ටික? මූලික කරුණු. දැනගත යුතු මූලික කරුණු. ඊළඟට සංසාර බය ගැන. සතර අපාය ගැන දුක ගැන තියෙන කාරණා. ඊළඟට පටිච්ච සමුප්පාදය. පටිච්චසමුප්පාදය. ඊළඟට පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. ඊළඟට ආයතන 6 ඇස කන නාසය දිවකය මනස කියන ආයතන 6. ඊළඟට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාණ්ඩ වලට තමයි බුද්ධ දේශනා අයිති වෙන්නේ. එතකොට මේ පොතේ මොන જાති කාරණාද තියෙන්නේ කියලා එතන සටහන් කරන්න පුළුවන්. ඒක සමහරවිට මුලින් ඔබට තේරෙන්නේ නැහැ. ඒ නිසා මුලින් පොතේ නමයි සූත්‍රය ලියලා එතන වරහන් ඇතුළේ ලියන එක පස්සේ අන්තිමට ලියන්න තියාගන්න. එතකොට ඔබට පොත කියලා ඉවරෙද්දී තේරෙනවා මේකේ තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනයි මේ සූත්‍රය තියෙන්නේ. එහෙනම් සාරාංශ ටික ලියලා ඉවරනම පංච උපාදානස්කන්ධය කියලා වරහන් ඇතුළේ ලියනවා. එතකොට ඔබට මේ පොත් ටික කියවගෙන යද්දි මේ අන්තිම කොන් ටික පෙරලගෙන ගියත් හොයාගන්න පුළුවන්. වේගෙන් මොකක්ද මේ තියෙන්නේ කියලා. ඊළඟට කරන්න ඕන දේ තමයි ඔබ පොත කියවන්න පටන් ගන්නවා. පොත නිදහසේ කියවන්න පටන් ගන්නවා. මෙහෙම කියවගෙන යනකොට ඔබට මුණ ගැහෙනවා ලොකු ස්වාමීන් වහන්සේ ඕනම දේශනාවක ආරම්භයක් තියෙනවා. ඊට පස්සේ සූත්‍රය පටන් ගන්නවා. සූත්‍රය පටන් ගන්න කලින් ආරම්භයේ වැදගත් කරුණු කීපයක් සමහරවිට ඒ දහම් සූත්‍රයට ගැලපෙන්න කියනවා නම් ඒ අතරේ ඔබට හිතට වදින හොඳට වැදගත් ඇයි හිතෙන ඡේදයක් හම්බ වුණොත් වාක්‍යයක් හරි ගමන්නේ අන්න ඒක උද්දෘත පාඨ මේකමා දාලා ලියනවා පොතේ. ඒක නෝට් කරන එක ඔබට පුළුවන් පොතේ highlight pen එකකින් ගහගන්න. ඊට පස්සේ සටහන් පොතේත් ඒක ලියනවා. ලියලා ඊළඟට සූත්‍රේ පටන් ගන්න තැනට යනකම් ඒ ලොකු ස්වාමීන් වහන්සේ කියපු කාරණාව කල්පනා කරලා මතක් කරගන්නවා. අපි නව කතාවක් කියවද්දී එහෙම කරන්නේ නැහැ. වෙන පොත් කියවද්දිත් නැහැ. දැන් මේකෙදි අර ලොකු ස්වාමීන් වහන්සේ දහම් කාරණාව පටන් ගන්න තැනට යනකම් තිබ්බදී සිහිපත් කරගන්න S2 පියාගෙන පොඩ්ඩක් මොකද්ද මේ මෙතන කියපු පොයින්ට්ස් ටික කියලා. ඊට පස්සේ ඔබට පුළුවන් නම් විතරක් ඒ කියපු දේවල් අංගාංග වශයෙන් වෙන් කරගන්න පුළුවන් නම් ඒක වෙන වෙනම ලකුණු කරලා 1 2 3 හරි තරු හරි දාලා ලියා ගන්න. ඊට පස්සේ සූත්‍රේ පටන් ගන්නකොට ඔබ ලියන්න සූත්‍රයේ ආරම්භය.
සූත්‍රය ආරම්භය. එතකොට එතන තියෙනවා සවැත් නුවර ජේතවනාරාමේදී. සූත්‍ර දේශනා කළේ කොහේදීද? සවැත් නුවර ජේතවනාරාමේදී කියලා අර සූත්‍රයේ නිදාණයේ වශයෙන් ස්ථානය සටහන් කරනවා ඊට පස්සේ. ස්ථානය සටහන් කරනවා. ඊට පස්සේ ඒ සූත්‍රයේ දේශනා කළේ කාටද? භික්ෂුන් වහන්සේලාටද? ගිහි කෙනෙක් නම් ඒ ගිහි කෙනාගේ නම මොකක්ද කියලා වෙනමම ලියනවා. එතකොට අපිට මුණ ගැහෙනවා කොසල් රජුරවන්ට නම් කොසල් රජතුමාට. අනේ පිටි සිටුතුමාට නම් අනාථපිණ්ඩික සිටුතුමාට. අන්න ඒ වගේ විදිහට ලියනවා. ලියලා දැන් ඔබ ළඟ තියෙනවා නම් සූත්‍ර පිටකේ නැති වෙන විදිහක් නැහැ. සූත්‍ර පිටකේ පොත් ටික අරගෙන ඔය කියන සූත්‍රය පෙරලා ගන්න. දැන් සූත්‍රය මොකක්ද කියලා කියවෙච්ච හින්දා ඔය කියන සූත්‍රයේ ලොකු සාන්නාංශ කියන සූත්‍රය පෙරලා ගන්න. සූත්‍ර පොත පෙරලා ගන්නවා. සූත්‍ර පොත පෙරලාගෙන දැන් එතකොට එහෙනම් මේක ඇඳේ පෙරලි එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හොඳ මේසයක් ඕනේ, පිළිවෙලකට පොත් දෙකක් තියාගන්න ඕනේ. ඒ නිසා පිළිවෙලකට කියව ගන්න ඕන පොතක් මේ තියෙන්නේ. ඒ නිසා මේ පොත මේ සූත්‍ර පොත පැත්තකින් තියාගෙන සටහන් පොත පැත්තකින් තියාගෙන කියවන පොත එනම තියාගන්න ඕන. දැන් සූත්‍රයේ ලොකු ස්වාමීන් වහන්සේ පටන් ගන්න කොටසත් එක්ක කියවන කොටසත් එක්ක බුදුරජාණන් වහන්සේ වදාළ කොටසත් කියව ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළ කොටසත් කියව ගන්න. දැන් උදාහරණයක් විදිහට දැන් මහා මංගල සූත්‍රේ නම් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමන් කියන ගාථාවෙන් නම් සූත්‍රේ තියෙන්නේ. ඔන්න ලොකු ස්වාමීන් වහන්සේ කොටස කියලා අසේවනාච බාලානම් කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා. ඒතර දැන් ඔබට තියෙන්නේ සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කියපු එක බැලුවා. දැන් ඔබට තියෙනවා විස්තරය. එතකොට අසේවනාච බාලානම් කියන කොටස විස්තර කරන ආකාරය අසේවනාච බාලානම් කියන්නේ ඒක ලොකු සාංශ විස්තර කරන ආකාරය බලාගෙන යනවා. බලානේදී ඔබට පේන කොටස් ටික සලකුණු කරගන්න මෙන්න මේවා හරි වැදගත් මේක වැදගත් කියලා ලකුණු කරගෙන ලකුණු කරගත්ත කොටස් ටික පොතේ ලියන්න. එකකට එකක් සම්බන්ධ නොවුනට කමන්නේ. දැන් පොතේ වාක්‍ය ගැලපිලා කතාව වගේ හැදුනට සටහන් පොතේ ලියද්දි එහෙම සම්බන්ධ නොවුනට කමන්නේ. හැබැයි හිතට වදින දේවල් ටික වෙනම ලියන්න. එකකට එකක් යටින් ලියන්න. දැන් ඔබට තේරෙනවා අසේවනාච බාලානම් ඉවරයි. දැන් එනවා පණ්ඩිතානංච සේවනා. ඊට පස්සේ පණ්ඩිතානංච සේවනා කියන එකයි මේ විස්තර කරන්න කියලා ඒක වෙනම ලියාගෙන යන්න පුළුවන්. ඔබ දන්නේම නැතුව ওই කියන කාරණා ඔබට මතක හිටින්න පටන් ගන්නවා. දැන් ඔබ හිතන්න ඔබ සූත්‍රයේ ඔක්කොම කියුවේ නැහැ. පොත දෙක තුනක් පිටු කීපයක් කියවලා නැවැත්තුවා. දැන් ඔබ මේක පොත කියවලා නෝට් එක ලියාගන්න වෙලාව නැති වෙලාවල් වල අර සටහන් පොත පොඩ්ඩක් මතක් කරගන්න. නැත්තම් කියව ගන්න. කියවලා එතකොට ඔබට මතකයි ඒ කියපු දහම් කාරණා ටික. ඊට පස්සේ ඊළඟ දවසෙත් ඇවිල්ලා නවත්තපු තැනින් පටන් ගන්න පුළුවන්. නැත්තම් වෙන්නේ පොත නවත්තපු තැනින් පටන් ගන්නකොට මුල් කාරණා ටික මතක නැහැ. මුල් පිටු 10 12 කියපු ටික මතක නැතුව තමයි 13 වෙනි පිටුවෙන් පටන් ගන්න. එතකොට මුල් පිටු 12මයි කියවන්නේ නැතුව අර සටහන් පොතේ නෝට් එක විතරක් කියව ගත්තම 13 වෙනි පිටුව කියව ගන්න ලීසි වෙනවා. ඒ 13 වෙනි පිටුවට ඉක්මනට එන්න පුළුවන් මතක් වෙනවා. මොකද තමන් සිහි කල්පනාවෙන් තමයි මේ ටික කරේ. සිහි කල්පනාව නැතුව එහෙම සටහන් කරන්න බෑ. ඒ නිසා නිින්ද යන්නේ නැතුව සිහි කල්පනාවෙන් ඒක කරන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ විදිහට පොතක් කියවන්න ටිකක් වෙලා යයි. හැබැයි ඔබට පොත කියලා ඉවරෙද්දි කාරණා ගොඩක් 90ක් හරි මතකයි. ඊට පස්සේ තියෙන්නේ මතක තියෙන කාරණා ටිකත් එක්ක ඊළඟ පොතට යන එකයි. එතකොට මේකෙන් කියන්නේ ඔබ මේ පොත ආයි කවදාවත් කියවන්නේ නැහැ කියලා. ඔබට හිතෙන අවස්ථාන්වලදී ඔබට හිතුනොත් මට මේ පංචපාස්කන්ධය ගැන අර කියපු කාරණාවයි බලන්න ඕනේ කියලා ආයි අර පොත කියවනවා. නැත්තම් ඔබට පුළුවන් සටහන් පොත කියවගෙන යන්න. ඉක්මනට උඩින් කියවගෙන යනකොට ඔබට මතක් වෙනවා මොකක්ද මේ කාරණා ඇතුලේ ලොකු ස්වාමීන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ කියලා. එතකොට මේ විදිහට පොත් මූලික වශයෙන් තියෙන පොත් කීපයක් තියෙනවා. ඒ මූලික වශයෙන් තියෙන පොත් කීපය කියවලා ඉවර වෙනකොට ඔබට සාමාන්‍යයෙන් අනිත් පොත්පත් ගැටලුවක් නැතුව තේරුම් ගන්න පුළුවන් අවස්ථා එනවා. දැන් සමහර වෙලාවට ඔබ සමහර ධර්මකාරණා මේ සූත්‍රයයි ලොකු සංසි විස්තරයක කියවගෙන යනකොට සමහර ඒවා වැඩිවරු විස්තර කරන්න නැති අවස්ථා තියෙන්න පුළුවන්. ඒ මොකද මේ අය දැන් ධර්මකාරණා දන්නවා කියලා හිතාගෙන ලොකු සාන්නාංශේ කියපු දේශනා තියෙනවා.
එතකොට පොතේ විස්තර වෙන්නෙත් නැති. සූත්‍රයේදීත් පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේ දහම් කාරණාවක් හම්බ වුණොත් ඔබ ඒ මේ පැහැදිලි කරගත යුතු ධර්ම කාරණා ධර්ම වචන කියලා ඔය පොතේ පිටිපස්සේ ලියා ගන්න. අර ලොකු සීආර් පොතේ පිටිපස්සේ ලියා ගන්න. මොන උදාහරණයක් විදියට පංච උපාදානස්කන්ධ කියලා නිකම්ම කිව්වා. ඒක පැහැදිලි කිරීමක් නැහැ. ඔබ තාම ඒක දන්නෙත් නැහැ. එහෙනම් ඒක වෙනමම ලියා ගන්නවා පොතේ පිටිපස්සේ. ලියාගෙන ඒ ලියාගත්ත වචනේ ඔබට පුළුවන් ස්වාමින් වහන්සේ නමකකින් අපෙන් හරි මුණ ගැහුණු වෙලාවට මේ සාන්නාස පොත කියවද්දි මට මෙන්න මෙහෙම වචනයක් හම්බුණා මොකද්ද මේ කියලා බය නැතුව අහන්න. එතකොට පැහැදිලි කරගන්න උලන් එකට තමයි ස්වාමින් වහන්සේලා ඇසුරු කරගෙන ධර්ම සාකච්ඡා කරනවා කියන්නේ නොතේරෙන දෙයක් තේරුම් කරගන්න. පොතක් කියවද්දි හම්බ වෙච්ච. එතකොට මේ දේ තමන්ටම වෙන පොතකින් හම්බ වෙනකන් ඉන්නේ නැතුව ඒක අහලා ඉක්මනට බේරුම් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට පුළුවන් ඊට අදාළ කරන වෙන පොත් ඔබ ළඟ තියෙනවා උන පෙරලා බැලුවත් කමක් නැහැ. ওই විදිහට තමයි පොතක් කියවද්දි නොතේරෙන දෙයක් හම්බුනොත් ඒක එකතු කරගන්නේ. එතකොට ඔබට පුළුවන් දැන් ඔබ පොත් කියවගෙන යන කෙනෙක් නම් දේශන අහන කෙනෙක් නම් නොතේරෙන වචන ওই පොතේ පිටිපස්සේ ලියා ගන්න. වෙන කොලේක ලියාගෙන හරි ගෙදර ගිහිල්ලා ඒක ලියා ගන්න. ඊට පස්සේ ධර්මකාරණාවක් සාකච්ඡා කරන වෙලාවක් ආවම මෙන්න මේ වචන ටික මේ කියන කාරණා ගැන ප්‍රශ්න ටික අහන්නයි තියෙන්නේ. ප්‍රශ්න ටික අහන්න තියෙන්නේ. දැන් අපේ ධර්ම සාකච්ඡාව තියෙනවානේ හවස 3ට පොයේ දවසේ. මම හිතන්නේ මෙතන ඇති චිට් වලින් ධර්ම කාරණා ප්‍රශ්න අහපු නැති අයත් ඇති. ධර්ම ගැන ප්‍රශ්න දහම් ගැටලු අහපු අයත් ඇති අහපු නැති අයත් ඇති. දහම් ගැටලු වෙන්නේ ධර්මය අධ්‍යයනය කරද්දී. ධර්මයේ පුරුදු කරද්දී. මේ කියවද්දී අහද්දී තමයි දහම් ගැටලු වෙන්නේ. එහෙම නැති කෙනාට දහම් ගැටලු නැහැ. භාවනා කරන කෙනාටයි භාවනා ගැටලු වෙන්නේ. භාවනා නොකරන කෙනාට භාවනා ගැටලු නැහැ. ඒ නිසා මේ විදිහට ඔබ පොත්පත් කියවන්න පටන් ගන්න ඕනේ. දැන් ওই සම්බුද්ධත්ව වන්දනා කියන පොත මූලික කාරණා සහ සිද්ධාර්ථ බුද්ධ චරිතය ගැන එහෙම තියෙන කතාවක් තියෙන. ඒක අපිට ආරම්භයක් වශයෙන් ඕක කියවගෙන යන්න පුළුවන්. එතකොට මේකෙදි ගොඩක් සමහර ලාවට සටහන් කරන්න දේවල් නොතිබෙන්නත් පුළුවන්. තිබුණොත් ගාථා වගේ ලස්සන දේවල් සටහන් කරගන්න ඔබට පුළුවන් නම් ওই ගාථා පාඩම් කරගන්න. සමහර ගාථා ඔබට පුළුවන් පාඩම් කරගන්න. ආසාවෙන් පාඩම් කරගන්න. බුදුරජාන් වහන්සේගේ ගාථා ආසාවෙන් පාඩම් කරගන්න. පුළුවන්. ඒකට අපි බලපෑමක් කරන්නේ. ආසාවෙන් කැමති අයට ඔන්න ලස්සන ගාථාවක් දෙකක් පාඩම් කරගෙන තියාගන්න පුළුවන්. මොකද දැන් මේ දේවල් අපිට මතක් වෙන වෙලාවට අපිට පුළුවන් වෙයි නිකන් ඉදි සෑයක් ළඟ ඉදි බුදුගුණ ගැන තියෙන ගාථා ටිකක් මතක නම් ඒ දේවල් සජ්ජායනා කර කර ඉන්න. ඒක අපිට සෑහෙන වටින දෙයක් නිසා. ඉතින් ඒ විදිහට මේ පොත්පත් කියවන පටන් ගන්න විශේෂයෙන් සම්බුද්ධත්ව වන්දනා පොත කියවපු අය මෙන්න මේ පොත් සහ නොකියවපු අය සියලු දෙනා මෙන්න මේ පොත්වල නම් ටික ලියා ගන්න පිළිවෙලින් මේ පොත්පත් ටික කියවලා ඉවර වෙන්න ඕනේ කට්ටිය. ඒ තමයි මේ ඔබ මුලින්ම කියවන්න ලොකු ස්වාමීන් වහන්සේගේ පළවෙනි පොත. ඒ තමයි කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතින් කියන පොත. කියන්නම් සෙනෙහසින් මිය නොයන් හිස් අතින්. ඊළඟට තෝරා ගනිමු සැබෑම නායකත්වය. ඊළඟට ගෞතම සසුනේ පිහිට ලබන්නට. තව තියෙනවා අපි ওই තුන දැනට දෙනවා ඔබට. ගෞතම සසුනේ පිහිට ලබන්නට. මාසයක්. ඇතිනේ මාසයක්. ඒතකොට දැන් අද මාසයක් ලබන මාසෙ වෙනකොට ওই පොත් තුන කියවලා ඉවර කරගන්න බලන්න. ඊට අමතරව දැන් අපි මෙතනදී කියවන මේ අධ්‍යයනය කරන පොත ඉතින් ගෙදරදී කියවන්න අවශ්‍ය නැහැ. ඒක මෙතනදීම අපි එකට යනවා. එතකොට මේ පොත් ටික ළඟට ගන්න. ඔබට අපි මෙතන ආරම්භයක් වශයෙන් ගන්නේ බුදු සමිඳු දැකගනිමු කියන පොත. ඒක සියලු දෙනා ගෙදර තියෙනවා නම් ලබන සතියේ ඉඳලා අරන් එන්න. බුදු සමිඳු දැකගනිමු කියන පොත.
ඒක ලබන සතියේදී අරන් එන්න අපි ඒකත් එක්ක යනවා ඊළඟ සතියේ ඉඳලා බුදු සමිඳු දැක ගනිමු. ඒක ලොකු පොතක්. ඒකේ තියෙන කාරණා අපිට පුළුවන් ඉස්සරහට පන්තිය තුල මේක තුලදී අරගෙන යන්න. එකිනෙකාට උපකාර වෙන්නේ. ගෙදරදී ඔබ ඔන්නෝයි කියන පොත් තුන කියව ගන්න ලබන මාසයේ දැන් සමහර අයට දැන් මේකක් තියෙනවනම් 4ක් වෙනවා. එතකොට මේ පොත් 4 ලබන මාසේ දැන් අද පොයට පහුවෙන්ද සතිය. එතකොට ලබන මාසෙත් මම හිතන්නේ මේ වගේ පොයට පහුවෙන්ද සතිය වගේ වෙයි. එතකොට 4 වෙනි සතියේ බදාදා වගේ වෙනකොට මේ සති 4කට පස්සේ බදාදා වෙද්දී මේ පොත් 4 කියව ගන්න ඉලක්ක 3 කියව ගන්න ඉලක්කයක් තියාගන්න. එතකොට ওই පොත් 3 කියවද්දී අර විදිහට නෝට් එක හදා ගන්නවා. මේ විදිහට තාම් කාරණා ගැන නෝට් එක හදා ගන්න. එතකොට මේ මං හිතන්නේ ඔබට බැරි වෙයි කියලා. ඔබට පුළුවන්. ඔබ ටික ටික වෙලාව හදාගන්න. රාත්‍රී කාලේ වෙලාව අඩු අයට ටිකක් පුළුවන් පාන්දර ඔබ කරන්න. මේ විදිහට වෙලාව තියාගන්න උත්සාහ කරන්න. එතකොට මේ යම් විදිහකින් මේ පොත්වල තියෙන කාරණා කියව ගන්න ටිකක් වෙලාව මදි. ඒත් මදි අය ඉන්නවනම් ඔය පොතේ තියෙන සූත්‍රය තියෙනවා. ওই සූත්‍රය ලොකු ස්වාමීන් වහන්සේගේ ඔඩියෝ එක තියෙනවා. අන්නේ ඔඩියෝ එක අරගෙන ඔබට පුළුවන් වෙලාවට අහන්න. එතකොට ගොඩක් වෙලාවට ඒකම නෙමෙයි පොතේ තියෙන්නේ. ඊට වඩා ගොඩක් කරුණු පොතේ තියෙනවා. එතකොට ඔඩියෝ එක අහලත් පුළුවන්. ඔබට ටිකක් ඊට සමගාමීව ඒ දහම් කාරණාත් එක්ක ඉන්න. ඊට පස්සේ එදා ඔඩියෝ එකේ අහපු කාරණා පොත නැවත මේ උඩින් කියවගෙන යනකොට මතක් වෙනවා. ඒ නිසා කොහොම හරි මේකට වෙලාව හදාගන්න. මොකද අපිට වෙලාව නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මොකේද වෙලාව නැත්තේ? අපිට ජීවත් වෙන්න වෙලාව නැහැ. අපිට ජීවත් වෙන්න දැන් වෙලාවක් ඉතුරු වෙලා නැහැ. දැන් අපිට ඉක්මනටම ලං වෙලා තියෙන මොකේද? මරණය. අපිට වෙලාව නැහැ කියලා ගොඩක් වෙලාවට එන්නේ මේවටනේ. නමුත් ඇත්තටම වෙලාව නැත්තේ අපිට ජීවත් වෙන්න. ජීවිතේට අපිට වෙලාව නැහැ. දැන් ඔබ දැකලා ඇති මේ ඔය ෆෝන් වල බැටරි තියෙනවනේ. කොච්චර බැටරිය තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. කොච්චර charge එක තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒක ෆෝන් එකේ පේනවා. ඒ වගේ ඔබට පේවුනොත් ඔබේ පපුවේ මැද මීටරයක් වගේ එකක් කොච්චර මට තව ජීවත් වෙන්න තියෙනවද කියලා. බැටරි මීටරය වගේ පේනවා නම් කොච්චර මට ජීවත් වෙන්න බලන්න ඔබට අනිත් ඈ දිහා බලද්දිත් පේනවා. මෙයා කොච්චර ඉන්නවද? මං කොච්චර ඉන්නවද? එතකොට එහෙම බලද්දී මූණ දිහා බලනවට වඩා වෙනස් උත්තරයක් එන්නේ. සමහරලාට තරුණ වගේ පේන කෙනෙක්ගේ තියෙන්නේ බැටරියේ අන්තිම කට්ට වගේ ඉතුරුලා තියෙන්නේ. ඒ කියන්නේ තරුණ කෙනාටත් වැඩි ආයුෂ නැහැ. එයා ලොකුවට charge කරගෙන ඇවිල්ලා නැහැ මේ ජීවිතේට. අන්තිම හරිය ඉතුරුලා තියෙනවා. සමහර වෙලාවට ඊට වඩා වයස් කෙනෙක්ට ඊට වඩා තියෙනවා. දවස් ගාණක් අවුරුදු ගාණක් ජීවත් වෙන්න. එහෙම පෙනුනොත් ඔබ හිතන්න ඔබ වෙලාව ගත කරන වෙලාව කන වැඩ කරයිද? බැටරි කටු ටික පේන්න පටන් ගත්තොත් ඔබේ වෙලාව කන වැඩ ඔක්කොම පස්සට දාලා පින් කරගන්න කුසල් කරන්න මහන්සි ගන්නවමයි. ඇයි මට වෙලාව නැහැ? තව ටිකකින් මම ඩෙඩ් වෙනවා. ඊට පස්සේ මේක charge කරගන්න බෑ. තව ටිකයි තියෙන්නේ. තප්පර ගානයි තියෙන්නේ, විනාඩි ගානයි, පැය ගානයි, දවස් ගානයි. දැන් ඔබ කරන්නේ අර අනිත් ඒවා පුළුවන් තරම් අනිත් අයට වගේ කීම් හරි පවරලා වැඩ අඩු කරගෙන මට මෙතනින් එහාට කියන්න බෑ මීට වඩා මට වැඩි කරගන්න බෑ. මේ තමයි මගේ ජීවිතේ මට කරන්න පුළුවන් උපරිමේ. මීට වඩා මං කරන්නේ මට වෙලාව ඕනේ පින් කරන්න කුසල් කරන්න. දෙන්නේ නැද්ද ප්‍රමුඛතාවය? ප්‍රයොරිටි දෙනවා. දෙන්නේ ඔබට පෙවුනා නම් ඔබ මැරෙන දවස. දැන් මැරෙන දවස පේන්නේ නැහැ කියන්නේ ඔබේ බැටරිය හංගලා තියෙන්නේ. මීටරේ හංගලා තියෙන්නේ ඔබේ. සංසාරිකව කර්මානුරූපව ඔබේ මීටරේ හංගලා. ඒ මොකද ඔබ සංසාරේ යවන්න ඕන නිසා. සංසාරේ දිගටම යවන්න ඕන නිසා සතර අපාය යවන්න ඕන හින්දා දුක් දෙන්න ඕන හින්දා බැටරි මීටරේ හංගලා දෙන්නේ. ඒ නිසා ඔබ දන්නේ කොයි වෙලේද මැරෙන්නේ කියලා. දැන් බලන්න සමහර අය මැරෙන හැටි නිකන් ඕම ජීවත් වෙනවා. පපුව අමාරුවක් වෙනවා මැරෙනවා. ඊට පස්සේ
සමහරලාට ඇවිද ඇවිද ඉන්නකොට පණ නැති වෙලා ඇදගෙන වැටෙනවා. කකා ඉන්නකොට කෑම ටිකක් කට ඇතුලේ මැරෙනවා. නිදාගෙන ඉන්නකොට එළියලා බලද්දි මැරිලා. ඒ කියන්නේ අර ෆෝන් වල charge එක බහින්න අපිව කතා කර කර ඉදි බහිනවා. අතේ තියන් ඉදි බහිනවා. කකා ඉදි බහිනවා. නේ? ඇවිද ඇවිද ඉදි charge එක බහිනවා. අන්න ඒ වගේ තමයි. ඒ වගේ තමයි මේක නැති වෙලා යන්නේත්. ඒ නිසා ඒක දැක්කොත් ඔබ ඔය මේ ආසාවෙන් ඉන්නේ ඒවා, ද්වේෂයෙන් ඉන්නේ ඒවා, ඉරිසියාව ඕ කිසි දෙයක් ඇති කරගන්නේ නැහැ. මොකද ඒවට වෙලාවක් නැහැ. වෙලාව තියෙන්න ඕනේ පින් කරන්නයි, කුසල් කරන්නයි. ඒ නිසා ඒ නොපෙනෙන තමන්ගේ මරණය සිහිපත් කර ගැනීම පිණිස හේතු වෙන දෙයක් තමයි මරණානුස්සති භාවනාව. මොකද්ද හේතු වෙන භාවනාව? මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාවෙන් අපිට මේ ජීවත් වෙනවා කියන එක ගැන විතරක් හිත ඉන්න අපිට අපි මැරෙන්න පුළුවන් කියන එක ගැන අපිට තේරෙන්න පටන් ගන්නවා. මරණානුස්සති භාවනාවෙන්. එතකොට මේ මරණානුස්සති භාවනාව අද අපි බුදුගුණ භාවනාවත් එක්කම ඉගෙන ගන්නවා. මොකද අපි ඉගෙන ගන්න අනිත් භාවනාව මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව කියලා කියන්නේ මරණය ගැන සිහි කරනවා මැරෙන්න පුළුවන් කොහොමද කියලා. දැන් ඔබ හිතන්න ඔබ වැඩි හිතන්නේ නැතුව ඔබ හැමෝගෙම හිතේ තියෙන අංක එකේම තියෙන මම මැරෙන්න පුළුවන් ක්‍රමය කියලා තියෙන එක ක්‍රමයක් තියෙනවා. හැමෝටම එකක් තියෙනවා. පොදු දෙයක්. මොකද්ද? වයසට ගිහිල්ලා මැරෙනවා කියන එක. මොකද්ද? වයසට ගිහිල්ලා නාකි වෙලා මැරෙනවා කියන එක තමයි හැමෝගෙම හිතේ තියෙන්නේ. නාකි වෙලා වයසට ගිහිල්ලා කේස් පැහිලා ඔන්න පේනවා මැවිලා වගේ ළමෙක් ඇවිල්ලා කටර වතුර ටිකක් දානවා. ඊට පස්සේ අන්තිම කැමැත්ත කියනවා. ඔන්න පුතේ මෙන්න මේක ඔයාට අරග මෙයාට ඔන්න මේ ඉඩම මෙයාට මේ වාහනේ ඔයාට කියලා ඔක්කොම ලස්සනට වගකීම් ටික පවරනවා. ඊට පස්සේ හිත නිදහස් ඔන්න බුදු පිළිමයකුත් පෙන්න ගන්නවා පිරිත් ටිකකුත් කියනවා පිරිත් නූලකුත් බඳිනවා අන්නේ වගේ ලස්සන සීනයක් තියෙනවා නේද මැරෙන්නේ හැමෝටම නිදහසේ ලස්සනට වැඩි උත්පල වෙලා දුක් විඳින්නේ නැතුව සෙම පෙරාගෙන අසුචි පෙරාගෙන ඉන්නේ නැතුව දුක් විඳින්නේ නැතුව මැරෙන්න හැමෝටම ඔන්න ඕක තියෙනවා ඔන්න ඔය එකක් විතරක් තියෙන එක තමයි ප්‍රශ්නේ ඒ මොකද අපි හැමෝම මැරෙන්නේ එහෙම නෙමෙයි හැමෝටම මේ අවස්ථාවේ ඉන්නේ නැහැ ඉඳලා හිටලා කෙනෙක්ට එහෙම පුළුවන්. හැබැයි හැමෝටම මේක එන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි මැරෙන්න පුළුවන් අනිත් ක්‍රම මොනවද කියලා සිහිපත් කරලා බලන්න ඕනේ. දැන් අපි ඒකට ඔබට අවස්ථාවක් දෙනවා. මොකද ඔබ ජීවත් වෙන ක්‍රම ටික වෙනස්නේ. දැන් විජේසූරි මහත්තයා ලී එක ජීවත් වෙනවා. එතකොට කවුද අපේ රත්නසේකර මහත්තයා පාරේ ඉන්නවා උගන්වනවා. එතකොට මේ අපේ ඉෂාර මහත්තයා වෙනම ඊරිතුමල මහත්තයා උසාවියේ. ඒතොර එක එක්කෙනාගේ එක එක ජීවිත ක්‍රම තියෙනවා. එතකොට මේ එක එක ජීවිත ක්‍රම වලට හරියන්න මැරෙන්න තියෙන ක්‍රම වෙනස් නේ. මැරෙන්න තියෙන ක්‍රම වෙනස්. ඒ නිසා මම එක්කෙනෙක්ට අවස්ථාවක් දෙනවා කාරණා 10ක් කියන්න ඕන. තමාගේ ජීවිතේට අනුව තමන් මැරෙන්න පුළුවන් ක්‍රම 10ක්. ඔය පටන් ගන්න අපි ඊරිතුමල මහත්තයා වැඩිහිටි පිළිවෙලින් බලමු. ඊරිතුමල මහත්තයා කියන්නේ ඔබතුමාගේ ජීවිතයට අනුව මැරෙන්න පුළුවන් ක්‍රම 10ක් ඉක්මනට කියාගෙන යන්න. ඔව්. අනිතත් හිතාගෙන ඉන්න. මැරෙන්න පුළුවන්. 10 කිව්වා. හරි ඉෂාර මහත්තයා. ඔබතුමාගේ ජීවිතේට ගැලපෙන්න කියන්නේ දවස ගත කරන විදිහ අනුව බලලා ගෙදර පඩි පෙළවල තියෙනවනේ එහෙම අතීත කළා කියන්න.
ඇටිලා මැරෙන්න පුළුවන්. මේක හරි හොඳයි. දැන් හරි. මේක කරගන්න ලේසිම විදිය කියන්නම් එකපාරට හිතන්න උදේ දවසේ ඉඳලා රෑ වෙනකම් කරන වැඩ ටික. එතකොට ඔක්කොම මතක් වෙනවා. දැන් බාලසූරි මහත්තයා. සර්පේ දෂ්ට කළා මැරෙන්න. හොඳයි. දැන් අනිත් අය දැන් ඉස්සරහින් අයට මම වෙන පැවරුමක් දෙනවා. ඒ තමයි දැන් ওই ටික ලියන්න. ලියලා අලුතෙන් මේ අය කියද්දී ඒවා හම්බෙනවනේ ඒවත් ලියන්න. එතකොට පුළුවන් තරමක් බලන්න ලියාගන්න තමන් මැරෙන්න පුළුවන් ක්‍රම. ඒක අපිට භාවනාවට උදව් වෙනවා. ඒ නිසා දැන් මම පිටිපස්සේ අයගෙන් අහනකොට ඔබ කියපු අය ඔබට අලුතෙන් ඔය ඇහෙන ඒවායි ඔක්කොම ලියන්න යන්න. ඒ අතරේ මේ හාෆ් ෂීට් කොළ මේ අයට ගැලපෙන්නේ එක ගානේ පොඩ්ඩක් දෙක ගානේත් කමන්නේ පොඩ්ඩක් ගෙනල්ලා තියාගන්න. මේ කවුද ඊළඟට ඉන්නේ? හිරි ප්‍රනාන්දු මහත්තයා. තව එකක් තියෙනවා. මැරෙන්න පුළුවන්. හොඳයි චමින්ද මහත්තයා. ඔව්. ඔව්. හේතු කියන්න ඕනේ. ඒ කියන්නේ මැරෙන්න හේතුව. මැරෙන්න පුළුවන්. හරි. බල්ලෙක් කපලා ඉස්සෙල්ලා මැරෙන්න පුළුවන්. හොඳයි බලමු දැන් කවුද වැඩිපුරම දිගම ලිස්ට් එක ලියාගන්න කියලා. ඊළඟට ජයවික්‍රම මෑණියෝ කියන්න බෑ. ඔව්. මැරෙන්න පුළුවන් 10 හරි. තව කවුද ඉන්නවද? ඉවරයිනේ. නෑනේ. හරි. එතකොට දැන් මං හිතන්නේ ලිව් අහගෙන ඉන්න කට්ටිය 10ට වඩා ලියුණානේ. 20ක් විතර ලියවිච්ච අය තුස්සන්න බලන්න. 20ක් ලියවිලා තියෙනවා. ඊළඟ ආය හරි. 50ට ලියලා තියෙනවා. එහෙමද? ඔව් 70ක් ලියපුවා ඉන්නවනේ. 70ට වඩා ලියපුවා ඉන්නවද? එහෙමද? එකක් තියෙනවා. මොකක්ද? ආයුෂ අවසන් වෙලා. ඒ කියන්නේ අන්තිමටම ඉඳලා මැරෙන්න පුළුවන්. හරි. සියදි විනාශා ගැනීම. ඒකත් හොඳ දෙයක්. හරි. දැන් අපි 70 ක්ලිප් එක්කෙනාට අවස්ථාව දෙනවා. එතකොට අනිත් අයට අඩුපාඩු හදා ගන්න පුළුවන්. කියන්න බලන්න විජිසමත මේ කවුද? ජයරත් මහත්තයා හයින් කියන්න පුළුවන්ද? මයික් එක දෙන්නද? කියන්න. ඇහෙන්නේ නැහැ. මම ගන්න. ඉන්ජෙක්ෂන් එකක් වැරදීමෙන් පඩිපෙළක් වැටීමෙන් කෝලාහලයකින් බල්ලෙක් සපා කෑමෙන් පහර දීමකින්
සීනි වැඩිවීමකින්, නහරයක් පිපිරීමෙන්, ගිනි ඇවිලීමකින්, ලිඳකට වැටීමෙන්, උගුරේ යමක් හිරවීමෙන්, කුසගින්නෙන්, බේත් විෂවීමෙන්, වතුර හිරවීමෙන්, පපුවේ දාලා තියෙන බැටරිය අක්‍රිය වීමෙන්, කන්දකින් පෙරළි හදිසි අධික ලේ වහනය වීමෙන්, කෑම විෂ වීමෙන්, විෂ දුමකින්, බාත්රූම් එකේ ලිස්සා වැටීමෙන්, ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන්, ලිස්සා වැටීමෙන්, බෙහෙත් ඇලර්ජි වීමෙන්, පිපාසයෙන්, මදුරුවෙකු දෂ්ට කිරීමෙන්, ආයුධයකින් කැපීමෙන්, විෂ දුමක් නිසා අධික රුධිර පීඩනය, පොල් ගෙඩියක් වැටීමෙන්, විෂ කටුවක් ඇනීමෙන්, උගුලකට හසු වීමෙන්, හදිසි කම්පනයකින්, වියෝවයක් ඉවසීමට නොහැකිව වෙඩි වැදීමෙන්, කේන්තියක් දරා ගැනීමට නොහැකිව අකුණක් වැදීමෙන්, අධික ප්‍රීතියට පත්වීමෙන්, ගින්නෙන් පිලිස්සීමෙන්, හිසට පහරක් වැදීමෙන්, බයිසිකලයකින් වැටීමෙන්, ඩෙංගු මදුරුවෙකුගෙන් සතුරුව දුරකින් වාපිත්සෙම් කෝප වීමෙන්, වන සතුකගේ ප්‍රහාරයක් එල්ලවීමෙන්, නහරයක් පිපිරීමෙන්, විෂ පෙවීමකින්, ගසක් කඩා වැටීමෙන්, ලිෆ්ට් එක නැවතී හුස්ම ගැනීමට අපහසු වීමෙන්, පිස්සු බලුව දුරකින්, අධික රුධිර පීඩනය, කුලප්පු අලියෙකුගේ පහර දීමකින්, අකුණු සැර වැදීමෙන්, මදුරුවෙකු දෂ්ට කිරීමෙන්, උණු වතුර භාජනයක් ඇඟට වැටීමෙන්, අධික ශීතල, වෛද්‍යවරුගේ අත්වැරදීමකින්, පොල්වල උඩ වැටීමෙන්, ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන්, අමනුෂ්‍ය බලපෑමකින්, දරු ප්‍රසූතියකදී පිළිකාවකින්, දියගිලිය මැරීමෙන්, වෙඩි වැදී මැරීමෙන්, ආයුෂ අවසන් වීමෙන්. අධික සීතලේ මමර ප්‍රහාරයෙන් සිහිය විකල් වීම තමයි. හරකෙක් කනලා පාචනය ඊළඟට මල මූත්‍ර හිර වෙලන් අලුත් එකක් කිඹුලෙක් කෑමෙන් ගල් මුල් ප්‍රහාරයකට ආව වෙලා ඒ කියන්නේ 100ක් පුළුවන් වකුගඩුව අමාරුව 100 පැනලා ලියා ගන්න පොතේ 100කට වඩා ලියා ගන්න පුළුවන්. මම හිතන්නේ ඊටත් වඩා පුළුවන්. ගෙදර ගිහලා මතක් කරගෙන ලියන්න. මතක් වෙන එක ලියන්න. ඒක ඕනම් මේ කොයි හරි නෝට් එකක් හරි දාන්න තියන් ඉඳලා ගෙදර ගිහලා ලියන්න මගදී මතක් වුණොත් ෆෝන් එකේ හරි දාන්න තියන් ඉඳලා ලියන්න. පුළුවන් තරමක් ලියන්න. දැන් මේකෙන් මොකද්ද කියවෙන්නේ? බලන්න. දැන් අපි එකයිනේ හිතන් හිටියේ. වයසට ගිහලා මැරෙන්න දැන් බලන්න හිතාගත්තාම සෑහෙන දේවල් තියෙනවා මැරෙන්න පුළුවන් ක්‍රම. සෑහෙන දේවල් තියෙනවා මැරෙන්න පුළුවන් ක්‍රම. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ක්‍රම සිහිපත් කිරීම තමයි මරණානුස්සති භාවනාව කියන්නේ. මම මැරෙන්න පුළුවන් ක්‍රම ටික S2 වහගෙන සිහි කරගෙන යනවා. මේකට පිළිවෙලක් හදාගන්න පුළුවන්. ඕනම් පුළුවන් උදේ පාන්දර ඇඳින් නැගිට ගමන්ම. නැගිටිනවත් එක්කම ඒ වෙලාවේ ඉඳලා තමන් දවස් 30 මේ කටයුතු යන විදිහ ඉස්සල්ලාම සිහිපත් කරගන්නවා. නැගිටිනවා මූණ හොදනවා ඊට පස්සේ කනවා එළියට යනවා ජොබ් එකට යනවා වාහනේ හරි බස් එකේ හරි එතන වැඩ කරන විදිය ඊට පස්සේ ආපහු එනවා ගෙදරට එනවා නිදා ගන්නවා මෙන්න මේ ටික කඩාගෙන ඒ අතරේ සිද්ධ වෙන්න පුළුවන් දේ හිතෙන් එකක් සිහි කරගෙන යන එක තමයි මරණානුස්සති භාවනාව. මරණානුස්සති භාවනාව සිහි කරනකොට සිද්ධ වෙන දෙයක් තමයි දැන් උනත් මැරෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් ඒ නිසා දැන් අපි දැන් මේ ඉන්නේ ගොඩනැගිල්ලක් යට. ඒ නිසා දැන් උනත් මැරෙන්න පුළුවන් කියලා හිතා ගන්න තරම් කාරණා තියෙනවා. ඒ නිසා එහෙම හිතනකොට අපිට අදාදම පින් කරගන්න ඕනේ, ගොඩක් පින් කරගන්න ඕනේ, කුසල් කරන්න ඕනේ, සිහියෙන් එන්න ඕනේ. භාවනා කරගන්න ඕනේ කියන හැඟීම ඉස්සරහට එනවා. ඒක පස්සට ගිහිලානේ තියෙන්නේ. ඒක පස්සට ගිහිලා තියෙන්නේ වයසට ගිහිලා මැරෙන්න හිතන් ඉන්න නිසා. දැන් මේ ලිස්ට් එක දාගත්තට පස්සේ එහෙම තප්පරයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. දැන් උනත් මේ දේවල් වෙන්න පුළුවන්. එළියට බහිද්දිත් වෙන්න පුළුවන්. ඔක්කොම වාහනවල යන්නේ. එතකොට වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනා කරන්න ඕනේ මෙන්න මේ කාරණා ටික සිහිපත් කිරීමෙන් භාවනාවක් වැඩෙනවා. ඒකට තමයි කියන්නේ මරණානුස්සති භාවනාව කියලා. මේ මරණානුස්සති භාවනාවෙන්
අප්‍රමාදයේ දියුණු වෙනවා. කුසල් වඩන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ට මේ අර පමා වෙලා දැන් අපි හිතමු ඔන්න ඔබට තව පැයයි නම් මැරෙන්න තියෙන. දැන් සමහර ලෙඩවලට වෛද්‍යවරු කියනවා තව පැයක්වත් ෂුවර් නැහැ කියනවා. ඔබට අහලා ඇති වගේ ලෙඩ. ඒ වගේම පැයක් වගේ ඇතුළත මැරෙනවා. එතකොට ඔබ හිතන්න ඒ වගේ ලෙඩක් වෙලා ඔබට දැන් පැයක්වත් නැති අවස්ථාවක් ආවොත් ඔබට හිතෙනවා නේද මට තව සතියක් තිබ්බනම් මම හොඳට රුවන්වැලි සෑයට ගිහලා පින් කරගෙන මේ පහුගිය සතිය කරගත්ත වැඩ ඕන නැති වැඩ ටික අයින් කරලා සෑහෙන ප්‍රයෝජනවත් දෙයක් කරගන්නවා කියලා ඔබට හිතෙනවා. මම කියනවා ඒ ඔබ අන්තිම මොහොතේ ඉල්ලන සතිය ඔබට ඇත්තටම දීලා තිබ්බා. ඔබට ලැබිලා තිබ්බ අන්තිම මොහොතේ ඉල්ලන සතිය. කවද්ද ලැබුණේ? දැන් තියෙනවා ඒ සතිය. දැන් මේ මොහොත අතහැරගත්තොත් ඒ ඔබට ලැබෙන සතිය නැති වෙලා යනවා. ඒ නිසා මේ ගෙවෙන කාලේ උපරිම ප්‍රයෝජනෙට ගන්න, පින් කරගන්න, කුසල් කරන්න, හිත නිදහසේ තියාගන්න, භාවනාවක තියාගන්න, හිත අවුල් වෙන්නේ නැතුව වැඩි කාලයක් තියාගන්න උත්සාහ කරොත් ඔබට පුළුවන් මේ භාවනාව වඩන්න. දැන් මම හිතනවා මේ භාවනා වාක්‍ය අලුතින් කියලා දෙන්න ඕනේ නැහැ. ඔබ කරන්න තියෙන S2 වහගෙන මම මැරෙන්න පුළුවන්, මම ඕනෑම ක්‍රමයකින් මිය යා හැකියි කියලා මැරෙන්න පුළුවන් ක්‍රම ටික සිහි කරගෙන යනවා. එච්චරයි කරන්න තියෙන්නේ. ඕක තමයි භාවනාව. ඒක ඉවරුණාට පස්සේ ආයිත් මුලින් ඉඳලා සිහි කරගෙන යනවා. ආයි ලිස්ට් එකේ ඉවරුනම ආයි මුලින් ඉඳලා සිහි කරගෙන යනවා. ඒක තමයි මරණානුස්සති භාවනාව. අර කොල්ල ටික ගෙනවද? දුන්නයි. බෙදුවද? හරි දැන් අපි ලියමු බලන්න මේ සිල්පදවල ආනිසංශ දැන් බලාගන්න නැතුව ගිය පාර අපි කියපු ටික ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංශ 5 පොත බලන්න නැතුව ලියන්න. ඉස්සලාම උඩින්ම ලියන්න නම මම ඔක එකතු කරන් බලනවා. ඔව්. අන්න එක කොලයයි හම්බෙලා තියෙන කොල දෙක දෙන්න. එක කොලයක් මදි ඒකට. එකක් ඇති? හරි එකක් මදි වුණොත් ඉල්ලන්න. උඩින්ම ලියන්න නම තමාගේ මම අඳුරගන්න මම දන්න නම ලියන්න. ඊට පස්සේ අනුමාත්‍රාදී ලියන්න ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස. 5 ලියන්න 5ට වඩා ලියන්න පුළුවන් නම් ලියන්න කමන්නේ. අවමාසයෙන් 5ක් ලියලා ඊළඟ එකට යන්න. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ආනිසංස. පාඩම් කරන්න ඇතිනේ. ප්‍රාණඝාතය ඉවර වුණාට පස්සේ ලියන්න සොරකමින් වැළකීමේ ආනිසංස. ඒ විදිහට අනිත් ඒවත් ලියන්න. සිල්පද 5 පිළිවෙලට. අවමාසයෙන් 5ක් ලිවීම ප්‍රමාණවත්. අවංකවම ලියන්න මතකෙන්. ඔව් එතනදී මේ සූත්‍රයේදී ඒ කියන්නේ මෙලොව දේවල් ගොඩක් තමයි කියන්නේ. පරලොවේවත් පුළුවන් කියන්නේ දැන් බ්‍රහ්මචාරී සීලේ සම්බන්ධයෙන්ුත් මේ තියෙනවා බඹසර රකින්න කෙනාට ආනිසංශ. ඒකට වෙනම තියෙනවා. ලියන අයටත් තව විනාඩි 3ක් විතර වගේ පුළුවන් ගන්න. 9 කාලෙට අපි ඔක්කොම ගන්නවා. ඕකේ කොහොමත් අර 30ක් විතර වගේ තිබ්බ සුරාපාන එක තමයි අමතක වෙලා යන කට්ටිය. 30ක් විතර වගේ තිබ්බනේ සුරාපානෙට වැඩිපුරම තිබ්බ එක තමයි අමතක වෙන්නේ. පැටලෙනවා. මේ වගේ තව තියෙනවා ආනිසංශ තියෙනවා ඉස්සරහට ඉගෙන ගන්න. එතකොට එකකට එකක් වෙනස් ඒවා ටික නෝට් කරගෙන යන්න. එතකොට මතක තියාගන්න ලේසි. දහය 12 ලියපු අයත් ඉන්නවා. දැන් මේවා මතක තියාගත්තාම මතක තිබුණා කියන එක ගැන ලොකු ආධ්‍යාත්මික සතුටක් තියෙනවා. ඒ නිසා ඒ සතුටත් එක තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. දැන් අද ඔක්කොටම අවස්ථාවක් ලැබුණා. තමන්ගේ දහම් දැනුම සහ තමන් මරණානුස්සතියේ කාරණා කිව්වා.
එතකොට ඒ වගේ හැමෝම මේකට එකට සහභාගී වෙලා එකතු වෙලා දැන් අපි කතා කරන වෙන දේවල් නෙමෙයි ධර්මයට අදාළ දේවල්. සහ අපිට දැනුම වැඩි කරගන්න පුළුවන් දේවල් නිසා ඒක අපිට සතුටක් ප්‍රයෝජනයක් වෙන කාලයක් මේ ගත කරන්න. ඒ නිසා මේ දේ ජීවිතේට එකතු කරගන්න බලන්න. මේ දේ වටිනාකම ඔබට තේරෙන්නේ මේ භාවනා ටිකත් පුරුදු කරගෙන දහම් දැනුමත් එක්ක ගිහිල්ලා යම් දවසක මැරෙන්න කිට්ටු වෙනකොට ඔබට සමහරලාට මේ භාවනාව විතරක් වෙන්නත් පුළුවන් සමහර අය හොඳට කරගෙන තියෙන. ඒ නිසා මේ දේවල් ප්‍රයෝජනෙටම ගන්න හැමෝම. තව තියෙනවා. මේ කොළ දෙකක් දුන්නා. ඒ කොළ දෙකේම නම් හරි දෙන්නෙක්. මේ කොළ දෙකක් දුන්නයි නෑ නේද? දෙකේම නම් ලියන්න ඇති. දෙකේම නම් ලියුවද? මට පැටලෙලා ඉන්නවා. නෑ ඒක ඕනේ නෑ. මේ දෙකේම නම් ලිව්වේ නැද්ද? ලිව්වනේ. හරි. නැත්තම් පැටලෙනවා මේක. එහෙනම් දැන් අපි බුදු ගුණ කීයක් ඉගෙන ගත්තද? දෙකයි. මොකක්ද මේ බුදු ගුණ දෙක? අරහම් බුදු ගුණය, සම්මා සම්බුදු ගුණය. අරහම් බුදු ගුණය කියන බලන්න. සම්මා සම්බුද්ධ කියන්නේ හොඳයි. එතකොට දැන් මේ බුදු ගුණ දෙක මේ පෞගිය දින 7 භාවනාවක වශයෙන් වැඩුවද? ඔව්. ඒක අපි ඉස්සරහට අත උසලත් අහනවා. එහෙනම් වඩන්න. ඒක වඩන්න. එතකොට ඔබට ඒක ප්‍රයෝජනයක්. මොකද ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. දැන් මේ ඉගෙන ගන්න දහම් කරුණු වල විභාගය තියෙන්නේ අද නෙමෙයි. දැන් අද නෙමෙයි අපි විභාගය කරේ. විභාගය තියෙන්නේ මරණ ආසන්න මොහොතේ. කොයි වෙලාවද විභාගෙ ඉන්නේ? මරණාසන්න මොහොතේ. ඒ වෙලාවෙ ඉතින් කොපි කරගන්න කෙනෙක් ඉන්න එකක් නැහැ. කොළ පොට් ටික හොයාගන්නත් වෙලාවක් කෙනෙක් නැහැ. අන්න ඒකයි මතකයට දාන්න, ඔලුවට දාන්න ඒකයි මේක. එතකොට ඔබේ ඔලුව ඔබේ ළඟ තියෙනවා. එතකොට දැන් මුන්න හදිසියේ මහපාරේ පණ අදින වැඩක් වුණා. දැන් ඔය කිව්වා වගේ ලැයිස්තුවේ තියෙනවා වගේ. ඒ වෙලාවට කරන්න තියෙන වෙන මොකුත් මතක් වුන්නේ නැහැ. මෙන්න මේ භාවනාව ගන්න ඔලුවට. පන්ති කරපු භාවනාව අරගෙන දෙතුන් වතාවක හුස්ම ටික යනකම කරන්න. ඔච්චරයි තියෙන්නේ. එතකොට හොඳට සිහිය පිටවගෙන කරන්න පුළුවන්. එතකොට මේ දේවල් ඒ නිසා ඒ විභාගයේ එන්නේ මරණාසන්න මොහොතේ. ඔබ කරගන්න පින කුසලයේ ඔක්කොම සිහි කරගෙන කරගන්න. ඒ නිසා මේ දේවල් එක්ක ප්‍රායෝගික භාවිතේ ඊටාම වැදගත්. නිවසේදී වෙලාම අරගෙන රැයට අමාරුණ මහන්සි නම් උදේට පැය භාගයකට කලින් හරි නැගිටලා හොඳට මූණකට හොදගෙන මේ නිින්ද යන්නේ නැත් තැනකට ගිහිල්ලා මේ භාවනාවක් සක්මන් කර කර හරි කරන්න. ඇවිදින්න බැරි නම් පුටුවක ඉඳගෙන හරි කරන්න. ඒක තමයි සුදුසු පිළිවෙත. දැන් අද අපි බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි බුදු ගුණය ගැන සිහිපත් කරගන්න උත්සාහ කරනවා. මොකද තුන්වෙනි බුදු ගුණය? විද්‍යාචරණ සම්පන්න බුදු ගුණය. එතකොට දැන් විද්‍යාචරණ සම්පන්න බුදු ගුණෙත් අර වගේම තමයි අපි දැන් සරලව කතා කරාට මේ හැම එකක්ම ඊට වඩා ගොඩක් සංකීර්ණවත් විස්තර වෙන අවස්ථා තියෙනවා. විද්‍යා කියලා කියන්නේ මොකක්ද? විද්‍යාව. එතකොට විද්‍යාව කියනකොට අපිට මතක් වෙන්නේ අපි ලංකාවේ භාවිතා වන මේ සයන්ස් වලට කියන විද්‍යාව. ලංකාවේ තමයි සයන්ස් වලට විද්‍යාව කියන්නේ. එතකොට සයන්ස් කියන එක බටහිර දෙයක්. එතකොට ඒකට විද්‍යාව කියලා භාවිතා වෙන්නේ විශේෂයෙන් අර සාමාන්‍ය මිනිස්සෙකුට සාමාන්‍ය අතින් පයින් කරන්න පුළුවන් හැකියාවන් වලට වඩා දෙයක් කරන විෂයක් නිසා. අන්න ඒකයි ඒකට විද්‍යාව කියන්නේ. නමුත් දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි සැබෑ ලෙසින්ම විද්‍යාව ගැන කතා කරන්නේ. විද්‍යාව කියන එක. එතකොට බුදුගුණ බුදුරජාණන් වහන්සේ එතන කතා කරන්නේ මේ මිනිස්සෙකුගේ සාමාන්‍ය ස්වභාවය ඉක්මවා ගිහින් රාග ద్వේෂ මෝහ යටපත් කරන වැඩපිළිවෙලක් තුලින් උපදවා ගන්න විශේෂ
හැකියා ඥාන වලට තමයි ධර්මයේ තුල විඥා කියලා කියන්නේ. හැකියාවක් එනවා. ඥානෙ විතරක් නෙමෙයි එතෙන්ට හැකියාවකුත් එනවා තියෙනවා එතන. හැකියාවක් එතෙන්ට එනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල රාග, ద్వේෂ, මෝහ යටපත් කරන වැඩපිළිවෙලක් තුලින් රාග, ద్వේෂ, මෝහ යටපත් කරන වැඩපිළිවෙලක් තුලින් සාමාන්‍ය මිනිස් ස්වභාවයේ ඉක්මවා ගිය විශේෂ හැකියාවක් ඥානයක් නම් අන්න ඒකට කියනවා විද්‍යා කියලා. විද්‍යාව. එතකොට විද්‍යාවක්. මේ හැකියාවක් ඥානයක් කියන වචන දෙකම එකට එකතු වෙන්න ඕනේ. එතකොට මේක සරල අර්ථ දැක්වීමක්. මේක සාමාන්‍යයෙන් මතක තියාගන්න. එතකොට කියන්නේ තේරුන්නේ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය මනුස්ස ස්වභාවය තුළ දැන් අපිට තියෙනවා මතක් කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ කියන්නේ අපිට අද දවසේ වුණත් උදේ කරපුවා ඔක්කොම එකපාරට සමහරලාට මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. දවස් 3කට කලින් කාපුවා මොනවද කියලා ඇහුවොත් මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. නමුත් ඒක ඉක්මවා ගිය මනුෂ්‍ය ස්වභාවයක් කියන්නේ අතීතයේ කෙලවරක් නැතුව මතක් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපිට පේනවා මනුස්සෙන් මැරෙනවා. වල දානවා පේනවා. එතන ඉහට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගියාම මැරුණා ඉපදිච්ච තැනත් පේනවා. අන්න අහවල් තැන ඉපදුණා. අන්න පෙරේතෙක් වුණා කියලා පේනවා. ඒක මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය හැකියාව. ඊට පස්සේ අපිට මේ ඈත බලනකොට සිටිජේ පේනවා. එතනින් එහාට පේන්නේ දැන් කන මේ ළඟ ඉන්න අය කතා කරනවා ඇහෙනවා. අපිට අර ඔෆිස් එක පැත්තේ කතා කරනවා ඇහෙන්නේ ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගියාම ඈත දෙයක් බලන්න පුළුවන්. ඈත කතා කරන දෙයක් අහගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් අපිට සාමාන්‍ය මනුස්ස ස්වභාවය තුළ නිකන් ඇවිදින්න පුළුවන්. වතුරේ ඇවිදින්න බෑ. පොළොවේ ඇවිදින්න පුළුවන් වතුරේ බෑ. නමුත් සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය කෙනෙක්ට පොළොවේ වගේම වතුරේ ඇවිදින්න පුළුවන්. වතුරේ ගිලිනවා වගේ පොළොවේ ගිලින්න පුළුවන්. අන්න ඒකයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය හැකියාව කියන්නේ. අන්නේ හැකියාවන් ලැබෙන්නේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලකින්. ඒ කියන්නේ මන්ත්‍රයකින්වත්, මැජික් එකකින්වත්, විද්‍යාවකින්වත් නෙමෙයි. උපකරණිකුනුත් නෙමෙයි. ඒකයි අර රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලකින් කිව්වේ. මොකද ওই දේවල් ගොඩක් කරන්න පුළුවන් උපකරණ වලිනුත්. උපකරණ වලිනුත් කරන්න පුළුවන්. අර හරිය මයික් හයි කරලත් කරන්න පුළුවන්. ඈත අහගෙන ඉන්න. නමුත් ඒ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලෙන් හැකියාව හදාගත්ත එකක් නෙමෙයි. එහෙනම් රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කරන වැඩපිළිවෙලකින් සාමාන්‍ය මනුස්ස ස්වභාවය ඉක්මවා ගිය විශේෂ හැකියාවක් ඇති කර ගන්නවා නම්, විශේෂ ඥානයක් ඇති කර ගන්නවා නම් අන්න ඒකටයි විද්‍යා කියලා කියන්නේ. අන්න ඒකටයි විද්‍යා කියලා කියන්නේ. තේරුණාද? අන්න එහෙම තේරුම් නැත්නම් අහන්න ඕනේ. එතකොට අපිට පැහැදිලි කරගන්න පුළුවන්. තේරුම් නැති අය ඉන්නවනේ තව තොස්සන්. විද්‍යාව කියන එක විද්‍යා කියන මේ ධර්මයේ අර්ථ දැක්වීම හොඳයි තේරුණා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ කතා කරන විද්‍යාවන් කීපයක් තියෙනවා. විද්‍යාවන් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය. පුබ්බේ නිවාසානුස්සති ඥානය. මොකද පළවෙනි එක? පුබ්බේ නිවාසානුස්සති ඥානය. දැන් මේක මතක තියාගන්න ඕනේ අපි භාවනාවේදීත්. දැන් අපේ සිංහල භාෂාවට පාලි භාෂාව සෑහෙන සමානයි. නමුත් අපි පාලි පන්තියක් නෙමෙයි අපි මේක මතක තියාගන්න. පුබ්බේ කියන්නේ මොකක්ද? పూర్ව. ඒ කියන්නේ පෙර. නිවාසය අපිට ඔන්න පේනවා. නිවාස. වාසස්ථානය. අනුස්සති කියන්නේ සිහි කිරීම. දැන් මේ වචනේ මතක තියාගන්න පුළුවන් මේක දිහා බලාගෙන ඉඳිම. పూర్ව වාසස්ථාන සිහි කිරීම. මොකද්ද? పూర్ව වාසස්ථාන සිහි කිරීම. එතකොට పూర్ව වාසස්ථාන සිහි කිරීම තමයි පළවෙනි ඥානය.
අපි වෙනම ආයෙ කතා කරනවා. දෙවෙනි එක චුතූපපාත ඥානය. මොකක්ද දෙවෙනි එක? චුතූපපාත. එතකොට චුතු කියලා කියන්නේ මොකද්ද? චුත්ත වීම. චුත්ත වීම. මෙතන චුතූපපාත වෙලා තියෙන්නේ මේ චුත්ත වීම සහ උප්පත්තිය කියන එක. චුතුප්පත්ති කියන එක පුනරුප්පත්ති වගේ කියලා කියන්නේ අන්න ඒ වගේ. මෙතන උයන්නක් තියෙනවා ඒක ඇතුලේ කතා වෙනවා. චුතූපපාත කියන එක ඇතුලේ. ඒකට කියන්නේ උප්පත්තිය. එතකොට චුත්ත වීම සහ උත්පත්තිය දැකීමේ ඥානය. ඒක තමයි චුතූපපාත ඥානය කියන්නේ. ඒකට කියන්නේ මොකද්ද? චුත්ත වීම සහ උත්පත්තිය දැකීමේ ඥානය. අපිට මේ දෙක තමයි ටිකක් අමාරු වචන දෙකකට තියෙන්නේ. ඒතකොට මේ දෙක මතක තියාගන්න තව තියෙනවා 4ක්. පළවෙනි ඥානය මොකක්ද? උබ්බේ නිවාසානුස්සති ඥානය. ඒ කියන්නේ పూర్ව වාසස්ථාන සීපත් කිරීමේ ඥානය. ඒ කියන්නේ මොකක්ද? කලින් ජීවිත, පෙර ජීවිත, පෙර භව. එතකොට පෙර ජීවිත සිහිපත් කිරීමේ ඥානීය තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ. දැන් පැටලෙන්න හේතුවක් නැහැ. මේ වචනේ බැලුවොත් ඔබට මතක් වෙන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේට ඒක තිබ්බා. දැන් සාමාන්‍ය අපිට තියනවද ඒක? නැහැ. දැන් සාමාන්‍ය අපිට ඒක මේ ජීවිතෙත් හරිම සීමා සහිතයිනේ. මේ ජීවිතේ බලන්න දැන් අවුරුද්දකට කලින් අපි නිකන් පින්කමක් සිහිපත් කරන ඕන අවුරුද්දකට කලින් ඔන්න ගටිකාර සෑය පූජා කරපු පින්කම සිහි කරනකොට ඔන්න ලාවට ඔක්කොම කට්ටිය මතක් වෙනවා. ඔක්කොම මතක් වෙන්නේ නැහනේ. එතකොට සෑහෙන අමාරුවෙන් තමයි ඔක්කොම මතක් කරගන්න ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඥාණයට අනුව උන්වහන්සේට ඒක නිකන් මෙහෙම ටීවී එකේ දාලා පෙන්නනවා වගේ ඕනම විදිහකට මතක් කරගන්න පුළුවන්. ඒක තමයි පුබ්බේ නිවාසානුසි ඥානය කියන්නේ. අන්න ඒ වගේ ආපස්සට ගිහිල්ලා පෙර ජීවිත සිහි කරගන්නත් පුළුවන්. දැන් අපි බුදුගුණ භාවනාව කරද්දී මේක විශ්වාස කරන්න ඕනේ. එතකොට තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. මේක විශ්වාස කරන්න බුදුරජාණන් වහන්සේට පුබ්බේ නිවාසානුස්සති ඥානය තිබ්බා කියලා විශ්වාස කරන්න උපකාරී වෙන දෙයක් අපි කියන්නම් ප්‍රායෝගිකව අපිට ගැළපෙන විදියට. දැන් ඔබ හිතන්න ඔබ කලබලයි. කලබල දවසක ඔක්කොම හොඳට අවුල් වෙලා ඔළුව අවුල් වෙලා ප්‍රශ්න ගොඩක් තියෙන දවසක සමහර වෙලාවට ඔබට යතුරු දාපු තැන මතක නැහැ. ෆයිල් එකක් තිබ්බ තැන මතක නැහැ. ෆෝන් එක තිබ්බ තැන මතක නැහැ. ෆෝන් දෙකක් තියෙනවනේ එක ෆෝන් එකේ අනිත් ෆෝන් එකට කෝල් කරලා කොච්චර ෆෝන් එක හොයාගෙන නැද්ද? නේ? එතකොට යතුරු එහෙම හොයන්න බැරි හින්දා ඇදලා යතුරු හොයනවා. කලබල දවස්වල එහෙම වෙලා තියෙනවද? ඔබට වෙලා තියෙනවා. ඔබ සංසුන්ව කලබල නැතුව ප්‍රශ්න නැතුව සිහියෙන් හිටපු දවස්වල එහෙම වෙලා තියෙනවද? නැහැ. ඒ කියන්නේ හිත කලබල වුණොත්, හිත අවුල් වුණොත් අපිට මතකයේ මොකද වෙන්නේ? අඩු වෙලා යනවා. කරපු දේවල් මතක නැහැ, කතා කරපු දේවල් මතක නැහැ. හැබැයි හිත සංසුන්ව තැන්පත්ව තියෙනවා නම් කියපු දේත් මතකයි, කරපු දේත් මතකයි, මතක් කරගන්නත් ලේසි. ඒ කියන්නේ මේ හිත තැන්පත් වෙනකොට, සංසුන් වෙනකොට මතකය මොකද වෙන්නේ? හොඳට ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. සිහි කරගන්නත් පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත තැන්පත් කරගත්ත කෙනෙක්. සමාධිය වඩපු කෙනෙක්. භාවනාව දියුණු කළ කෙනෙක්. ඒ නිසයි බුදුරජාණන් වහන්සේට මේ ජීවිතේ විතරක් නෙවෙයි පෙර පවා සිහි කරගන්න පුළුවන් උනේ. අන්න ඒ නිසා සිහිය දියුණු කිරීමෙන් සමාධිය වැඩිවීමෙන් බුදුරජාණන් වහන්සේට චුතූපපාත ඥානෙ තිබුණා කියන එක ගැන ඔබ හදවතින්ම විශ්වාස කරන්න ඕනේ. එතකොටයි ශ්‍රද්ධාව උපදින්නේ. ඒක හේතු සහිත විශ්වාස කරන දෙයක්. බොරුවට අදහන දෙයක් නෙමෙයි. හේතු සහිත ඔබටම තේරෙනවා අපිට උනත් සිහියෙන් හිටියොත් මතකය ශක්තිමත්. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් පරිපූර්ණ වෙච්ච නිසා පෙර ජීවිත සිහි කරගන්න පුළුවන්කම තිබ්බා. ඊළඟට චුතූපපාත. චුත වීම කියන්නේ දැන් කෙනෙක් මැරුණා නම් මැරුණා. එතකොට මිනිය තියෙනවා. ඒ කියන්නේ එයා නෑ එතන. ඒ තියෙන්නේ දැන් අපි හිතමු කෙනෙක් මැරුණට පස්සේ අපිට පේන්න තියෙනවා නම් මෙහෙම අතපය මෙහෙම වැටිලා කට ඇරගෙන ඇස් ඇරගෙන ඉන්නවා නම් ඒ ඇත්තටම එයා නෙමෙයි නම් මොකක්ද ඒ තියෙන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් කඩුවක් තියෙනවා කොපුවක දාලා.
එතකොට අපි මේ මොකද්ද කියලා අහනකොට එකපාරටම කඩුව කොපුව කියලා කියන්නේ කඩුව කියලාම තමයි කියන්නේ. කඩුව අයින් කරා. ඊට පස්සේ අපි කොපුව දිහා බලනකොට කියන්නේ කොපුව මිසක් කඩුව කියන්නේ අන්න ඒ වගේ මිනිස්සයා මැරුණට පස්සේ අපි ඒකට මිනිය කියනවා. නමුත් එතන මොකද්ද තියෙන්නේ? දැන් අපි මිනිය දිහා බලානේ යාම කියලා හිතන් ඉන්නවා. යන්න එපා කියලාත් කියනවා අඬනවා. නමුත් ඇත්තටම මොකද්ද තියෙන්නේ එතන? අන්න අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක්. ඒක හොඳ දෙයක් අපිට ජීවිතේට යමක් තේරුම් ගන්න. මම ඒකට පොඩි ගානක් හදලා පෙන්නන්නම්. හරිද? දැන් මේක දැන් ඔබ හැමෝම දන්නවා ජීවියක් මේ ලෝකෙට පහළ වෙන හැටි. එතකොට ඔබම හිතන්න ඔබම වුණත් මේ ලෝකෙට පහළ වෙනකොට මව් කුසේ මෙන්න මෙච්චරටත් වඩා පොඩි. පළවෙනි මොහොතේ පළවෙනි දවසේ මව් කුස ඇතුලේ පොඩි. දැන් ඔබේ ශරීරයේ තියෙනවා මේ වගේ විශාල ශරීරයක් බවට ඔබේ ශරීරයපත් වෙනවා. අපි තුමු මේ කාලය ඇතුළත ගත වුණා කියලා අවුරුදු 50ක් ගත වුණා. එතකොට මේ පුංචි කලලය මෙච්චර ලොකු ඇඟක් බවට පත් වෙන්න අවුරුදු 50 ඇතුළත මේ ඇඟට යම් දෙයක් එකතු වෙලා තියෙනවා. ඒකනේ එකතු උනේ. ඉතින් අපි මේ පුද්ගලයාගෙන් අඩු කරනවා මේ තිත. අඩු කරපුවාම සමාන ලකුණ විදිහට එනවා උත්තරේ. එතකොට මේ ඇඟට මොනවාද එකතු වුනේ අවුරුදු 50 ඇතුළත? යමක් තැම්පත් වුණා යමක් එකතු වුණා. ඉස්සරහ මේ එපා. ගොඩක් දන්න කට්ටිය මේ දේශනාවලින් අහපු අය කියන්නේ නැතුව කියන්න බලන්න. මොනවද එකතු වුනේ? ඒ සරල දෙයක් දෙන්න. ආහාර. මොනවෙන්ද මේක ඇවිල්ලා තියෙන්නේ? ආහාර. ඇයි අපි කන්නේ නැතුව හිටපුවාම අපි කෙට්ටු වෙනවා. කාපුවාම උඩට කාලා තෙල් වැඩි වෙනකොට මහත් වෙනවා. ඒ කියන්නේ එහෙනම් අපි මේ ශරීරයට එකතු වෙලා තියෙන මොනවද? ආහාර. කාපු ආහාරත් එක්ක තමයි මේ විශාල ශරීරය ලැබුණේ. එතකොට ආහාර එකතු වෙන්න පටන් ගත්තේ කවද්ද? ඉඳුල් කට කාපු දවසේ? කිරි බොන දවසේ? එහෙනම් මව් කුසේදිමයි. කොතනදීද ආහාර එකතු වෙන්නේ ගත්තේ ඇඟට? මව් කුසේදිමයි. මුලදීම ආහාර ආවේ කොහොමද? ලේ විදියට ආවා. ඊට පස්සේ කිරි විදියට ආවා. ඊට පස්සේ දියර වර්ග වගේ නිකන් බොහොම මෘදු ආහාර විදියට ආවා. පස්සේ ගොරෝසු ආහාර විදියට ආවා. දැන් ඕන දෙයක් කනවා. කටුපව කනවා දැන්. ඒ ඔක්කොම දැන් ඇඟට එකතු වෙලා අර පුංචි කලලේ ලොකු කල්ලේ වටපත් වුණා නම් එහෙනම් මේ තියෙන්නේ මොනවද? කෑම. යංගේ මොනවද තියෙන්නේ? කෑම. මම කිව්වොත් ඔබේ ඔය ඇඟ විදිහට ඔබ දකින්නේ ඔබ අවුරුදු 50 ඔබේ වයස ඇතුළත කාපු කෑමවල කෑම ගබඩාවක් ඔය උතන තියෙන්නේ කියලා. ඔබට කියන්න පුළුවන්ද නෑ බොරු කියලා? වෙන කොහෙන් හරි එකතු වුණාද ඔබට මේවා? නෑනේ. එන කිසිම ක්‍රමයකින් මේ ඇඟට මේවා ආවේ නෑ. මේවා ආවේ ආහාර පාන. එහෙම නැත්නම් තව හුස්ම ටිකකින් බීපු දෙයකින් කාපු දෙයකින් තමයි ආවේ. ඉබේ ආවේ නෑ. ඒ නිසා ආහාර වලින් ආපු දෙයක් නම් මෙතන තියෙන්නේ. මරුණට පස්සේ ඉතුරු වෙන්නේ මොකක්ද? කාපු කෑම ටික. පෙට්ටි උඩ තියාගෙන අපි සරසන් ඉන්නේ මොකද්ද? කාපු කෑම ටික. සමහරවිට ඕගොල්ලෝම උයලා දුන්න කෑම ටික තමයි මේ පෙට්ටි උඩ තියාගෙන ඉන්නේ අන්තිමට ගිනි තියන්නේ. ඒ කියන්නේ ජීවත් වුණු පුද්ගලයා ගියා. ජීවත් වුණු පුද්ගලයා චුත වුණා. ඉතුරු උනේ ආහාර රොඩු ටික. අන්න ඒකට තමයි චුත වීම කියන්නේ. ශරීරය ඉතුරු කරලා ඒ පුද්ගලයා ජීවයෙන් පහ වෙලා ගියා. චුත වීම. ඉපදීම කියන්නේ. ඉපදීම කියන්නේ මව් කුසක පිළිසිඳ ගන්න වෙලාව. ඉපදෙන්න පුළුවන් ක්‍රම 4ක් තියෙනවා. ලෝකේ. ඉපදීම් තියෙන ක්‍රම 4ක්. පළවෙනි ක්‍රමේ අපි ඉපදුණු ක්‍රමේ. ජලා බුජ කියලා කියන්නේ ඒකට. මොකක්ද ඒකට කියන්නේ? ජලා බුජ. ඒ කියන්නේ මේ දියරමය පැසක් තුල.
ඉපදෙනවා කියන එක තමයි ජලාබුජ කියලා කියන්නේ. දියරමේ මල්ලක් වගේ එකක් තුළ ජීවයක් පහළ වෙනවා කියන එක. ඒක තමයි ජලාබුජෝපත කියන්නේ. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක තමයි අණ්ඩජ. අණ්ඩජ කියන්නේ බිත්තර කට්ටක් ඇතුලේ උපදිනවා. බිත්තර කුරුල්ල වගේ බිත්තර කටුවක් ඇතුලේ. ඒක තමයි අණ්ඩජෝපත. ඊළඟට තුන්වෙනි එක සංසේදජ. මොකක්ද? සංසේදජ. සංසේදජ කියන්නේ ඒ ජීවියා උපදින්න තෙත් පරිසරයක් ඕනේ. කුණු මසක් වගේ එකක් ඕනේ. තෙතක් ඕනේ ජීවියා උපදින්න. තෙත මසක වගේ තැනක තමයි මේ බිත්තර ටික ගිහිලා එව නැත්නම් පණුවා හැදෙන්නේ. හැදිලා ඊට පස්සේ එතන ඉඳගෙන එයාගේ ශරීරය වෙනස් කරගෙන තටු ඇවිල්ලා අන්න එළියට එනවා. එතකොට එතන ඉඳගෙන ඒ කියන්නේ දැන් උදාහරණයක් දෙන්න මధుරයේ බිත්තර දානවා. පණුවා විදිහට තෙත පරිසරයේ ඉඳලා තෙත පරිසරයේ තමයි වැඩෙන්නේ. ඊට පස්සේ තෙත පරිසරයෙන් තටු ඇවිල්ලා එළියට යනවා. බත් කූරා ඉන්නවා. තෙත පරිසරයේ පණුවා විදිහට හැදිලා එළියට යනවා. අන්න ඒක තමයි සංසේදජ කියන්නේ. එතකොට එයාගේ ජීවිතේ යම් කාලයක් තෙත් පරිසරයක ගත කරනවා. ඔබ දන්නවද දැන් මේ කියන ජීවින් දැකලා ඉතින් ජීවිතේ යම් කාලයක් තෙත් පරිසරයක ගත කරලා තමයි එයා එළියට යන්නේ. ඒක තමයි සංසේදජ. හතරවෙනි එක මොකන්ද? ඕපපාතික. හතරවෙනි එක ඕපපාතික. ඕපපාතික කියන්නේ මේ මුල් තුනටම අයිති නැහැ. අම්මා කෙනෙක්ගේ කුසකිනුත් නෙමෙයි ඊට පස්සේ බිත්තරයකිනුත් නෙමෙයි තෙත් පරිසරයකත් නෙමෙයි ඕපපාතිකයි. ඕපපාතිකයි කියන්නේ දෙවිවරු පෙරේතයෝ පහළ වෙන්නේ අන්න එහෙම. මැරිලා ඉපදෙනකොටම පෙරේත ඇඟත් එක්ක පහළ වෙනවා. අන්න ඒක තමයි ඕපපාතික කියන්නේ. දැන් කියන්න බලන්න කටපාඩමින් මොකද උපත් හතර? ජලාබුජ, අණ්ඩජ, සංසේදජ, ඕපපාතික. මතක තියාගන්න ඕනේ මේ උපත් හතර. ඔන්න ඕක තමයි ඉපදීම. දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මරුණා ඉපදුණු තැන. මැරෙන තැන මැරෙනවා දකිනවා ඉපදෙනවා දකිනවා. අන්න ඒකට තමයි චතුූපපාත ඥානය. ඒක අපිට නැහැ. උපදව ගන්න පුළුවන් හැබැයි භාවනාවෙන්. ඊළඟට තුන්වෙනි එක දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු. දැන් අපිට තියෙන්නේ මොන චක්කුද? මනුෂ්‍ය චක්කු. මනුස්ස ඇස් තියෙන. මනුස්ස ඇස් වල තියෙන ස්වභාවය තමයි දර්ශනය පෙනීම සීමා සහිතයි. නමුත් දිව්‍යමය නේත්‍රවල එහි සීමාව මිනිස් සීමාවට වඩා වැඩි. බුදුරජාණන් වහන්සේගේ අපරිමිතයි. බ්‍රහ්ම ලෝකේ වුණත් බලන්න පුළුවන් මිනිස් ලෝකෙ ඉඳගෙන. නමුත් සමහර දෙවියන්ට බ්‍රහ්මයෝ පේන්නේ නැහැ. දැන් ඔය සක්දේවිදු එහෙම ඉන්න තවතිසාවට ගටිකාර බ්‍රහ්මයා හැම එකපාරට බලන්න බෑ. ලොකු සැර ආලෝකයක් විදියට පේන්නේ. එතකොට ගටිකාර බ්‍රහ්මයා මේ බලය ටිකක් අඩු කරගත්තොත් තමයි දෙවියන්ටත් පේන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙවියෙක් බ්‍රහ්මයෙක් සතර පාය වුණත් මෙහෙම බලන්න පුළුවන්. ඒකට තමයි කියන්නේ දිබ්බ චක්කු ඥානය. දිබ්බ චක්කු ඥානය. ඒක මතක තියාගන්න. ඊළඟට හතරවෙනි එක තමයි දිබ්බ සෝත ඥානය. මොකද හතරවෙනි එක? දිබ්බ සෝත ඥානය. සෝත කියන්නේ කන. ඒ කියන්නේ දොර තියෙන ශබ්ද අසන්නට පුළුවන්. ඒක තමයි දිබ්බ සෝත කියන්නේ. දොර තියෙන ශබ්ද අහන්න පුළුවන්. දිබ්බ සෝත. ඊළඟට ඉරිදි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය. බුදුරජාණන් වහන්සේ ඉරිදි ප්‍රාතිහාර්ය කියන මොනවද උන්වහන්සේ කළේ? ආසින් ගමන් කළා. ඊළඟට දියමතින් වැඩම කළා. ඊළඟට පොළොවේ කිමිදිලා වෙන තැනකින් මතු වුණා. බිත්තියක් හරහා ගමන් කරන්න පුළුවන්. ගල් පර්වතයක් හරහා ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ සියල්ලන්ට නොපෙනී ගමන් කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි 이르දි. 이르දි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය. ඒ අතරේ බුදුවරුන්ට පමණක් පාන්න පුළුවන් 이르දියක් තමයි යමා මහ පෙළහර. යමා මහ පෙළහර බුදුරජාණන් වහන්සේලාට විතරක් පාන්න පුළුවන් 이르දියක්. අන්න ඒකට කියනවා 이르දි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය. 6 වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේගේ මේ කෙලෙසුන් නැති කර දැමීමෙන් උපදවාගත්ත ඥානය. එතකොට දැන් සාමාන්‍ය භාවනා කරන ඉරිසිවරේට උනත් ඔය මුල් සමහර ඒවා ඇති කරගන්න පුළුවන්. හැබැයි අරහත්ත්වයටපත් වුණු නිකලෙසුණු කෙනෙක් විතරයි 6 වෙනි ඥානය තියෙන්නේ. ඒකට තමයි කියන්නේ ආසවක්කේ ඥානය. මොකක්ද ඒකට කියන්නේ? ආසවක්ඛය ඥානය. ආශ්‍රව කියලා කියන්නේ කෙලෙස්.
ආශ්‍රව. කය කියලා කියන්නේ ෂය වෙලා යනවා. ෂය. ආශ්‍රව ෂය වී දැමි යාමේ ඥානෙට තමයි ආසවක්ඛේ ඥානය කියලා කියන්නේ. ඔන්න විඤ්ඤා 6. මූලික විඤ්ඤා 6 තව තියෙනවා. නමුත් අපි භාවනාවට ওই 6 තමයි ගන්නෙ. විද්‍යාව. චරණ ධම්ම කියන්නේ මොකද්ද? චරණ ධම්ම කියන්නේ අවබෝධයේ හංගගෙන වෙන විදිහකට ජීවත් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ජීවත් වුණු පිළිවෙල තුළ අවබෝධය තමයි පේන්න තිබ්බේ. ජීවත් වුණු පිළිවෙල තුළ අවබෝධය පේන්න තිබ්බ. දැන් සමහර අය ඉන්නවනේ අපි තුන්නේ යම් කිසි විෂයක් ගැන උගත්කම හංගගෙන දන්නේ නැහැ වගේ ඉන්නවා. ඊට පස්සේ ධනවත්කම හංගගෙන දුප්පත් වගේ ඉන්නවා. එහෙම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ඒ ඥානයන් උපදවාගෙන උන්වහන්සේගේ ජීවිතයේ දිහා බලන් ඉන්නකොට ඒ ඥානයන් පේනවා. ඒ අවබෝධයෙන් යුක්තව හැසිරුණු ආකාරය පේනවා. ඒකට තමයි චරණ ධම්ම කියන්නේ. දැන් කියන්න බලන්න මොකද්ද අපි කතා කරේ? බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ඥානය මොකක්ද? පුබ්බේ නිවාසානුස්සති ඥානය. තේරුම මොකක්ද? සීක්‍රීමේ ඥානය. ඊළඟට දෙවෙනි එක චුක්තෝපා ඥානය. තේරුම මොකක්ද? දැකීමේ ඥානය. තුන්වෙනි එක මොකක්ද? දිබ්බ චක්කු ඥානය. තේරුම මොකක්ද? ඕනෑම දුරක තියෙන දෙයක් නොපෙන්න ඕනම ලෝකයක් බැලීමේ හැකියාව. ඊළඟට දිබ්බ සෝත ඥානය. ඒ කියන්නේ ශබ්ද ඇසීමේ ඥානය. ඊළඟට 이르දි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය. ඔකට පාලියෙන් කියන්නේ ඉද්ධි විද ඥානය. දිබ්බ සෝත වගේ වචනත් ඉගෙන ගන්න තියෙනවා මතක තියාගන්න. ඉද්ධි විද ඥානය. ඉද්ධි විද ඥානය. ඉද්ධි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය කියන්නේ මොකක්ද? විශේෂ හැකියාවන් ආසින්ගමන් කිරීම ආදී දේවල්. ඊළඟට 6 වෙනි එක ආසවක්ඛ ඥානය කියන්නේ ආශ්‍රවයන් සය කිරීමේ ඥානය. ඊළඟට චරණ ධම්ම කියන්නේ මොකද්ද? අවබෝධයට අනුව ජීවත් වීම. බුදුරජාණන් වහන්සේ අවබෝධයට අනුව වැඩ සිටිසේක. ඒ අවබෝධයට අනුවම වැඩ සිටව දාලසේක. අන්න ඒක තමයි චරණ ධම්ම කියන්නේ. දැන් ඔබෙන් ඇහුවොත් විද්‍යාචරණ සම්පන්න ගුණය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් දැන් අපි ඉගෙන ගත්ත ඒ කාරණා ටික. මොකද්ද විද්‍යාචරණ සම්පන්න ගුණය කියන්නේ? සාමාන්‍ය හැකියාව ඉක්මවාගේ විශේෂ ඥානයන් උපදවාගෙන ඊට අනුකූලවම ජීවිතේ ගත කළා. දැන් මේ කරුණු ටිකත් එක්ක ගත්තොත් ඔන්න අපි මෙහෙම කියනවා. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ පෙර ජීවිත අංක එක දාගෙන පෙර ජීවිත සිහිපත් කිරීමේ ඥානය පෙර ජීවිත සිහිපත් කිරීමේ ඥානය උපදවාගත්සේක. පෙර ජීවිත සිහිපත් කිරීමේ ඥානය උපදවාගත්සේක. ඊළඟට සත්වයන්ගේ මරණය සහ නැවත ඉපදීම දැකීමේ ඥානය උපදවාගත්සේක. ඊළඟට තුන්වෙනි එක මොකද්ද? ඒක මතක තියාගන්න මේ විදිහටම දිබ්බ චක්කු ඥානය උපදවාගත්සේක. තේරුම ඔබ හිතේ තියාගන්න. දිබ්බ චක්කු ඥානය උපදවාගත්සේක. ඊළඟට දිබ්බ සෝත ඥානය උපදවාගත්සේක. ඊළඟට 이르දි ප්‍රාතිහාර්ය පෑමේ ඥානය උපදවාගත්සේක. ඊළඟට ආශ්‍රවයන් ඡය කිරීමේ ඥානය උපදවාගත්සේක.
බුදුරජාණන් වහන්සේ ඊළඟට දැන් 6 ඉවරයි. ඊළඟට වාක්‍යයක් ඉදිරිය යන්න. බුදුරජාණන් වහන්සේ එම අවබෝධයට අනුවම ජීවත් වූසේක. චරණ ධර්මයේ තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ එම අවබෝධයට අනුවම ජීවත් වූසේක. එම අවබෝධයට අනුව ජීවත් වූසේ. ඒක තමයි චරණ ධම්ම කියන්නේ. ඔය චරණ ධම්ම වල තව ගොඩාක් විස්තර වෙනවා තියෙනවා. ඒක පස්සේ කතා කරමු. අවබෝධයට අනුව ජීවත් වූසේක. එම නිසා මොකද්ද? විද්‍යාචරණ සම්පන්න වනසේක. දැන් ඕක තමයි අපි කටපාඩම් කරගන්න ඕනේ. ඉතින් හොඳට අවධානයෙන් ඉන්න. විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. දැන් පොත බලන්න කියන්න බලන්න. හොඳට මතක තියාගන්නවා කියන අදහසින් ආයෙසරක් කියන්න. හොඳයි බොහොම හොඳයි. තව එක පාරක් කියන්න. හොඳයි. දැන් පොත් වහන්න. පොත් වහලා අරහං ගුණේ ඉඳලා විද්‍යාචරණ සම්පන්න ගුණේ දක්වාම තුනම කියන්න. හිතෙන් මතකෙන්. දැන් අනිත් දෙක මතකයි. ඒක ඉවර වෙනවත් එක්කම විද්‍යාචරණ සම්පන්න ගුණේ කියන්න. අපි එකපාරයි අහන්නේ. මේකේ නිවැරදිව කටපාඩම අපි ලබන සතිය ගන්නවා. ඊට පස්සේ ඒක භාවනාවට එකතු කරගන්න පුළුවන්. හරි කියන්න.
හොඳයි. දැන් අපිට ටිකක් දිග භාවනා වාක්‍යයක් එකතු වුණා විඤ්ඤාචන සම්පන්න ගුණේ. ඒතකොට ඕක තමයි දිගම භාවනා වාක්‍ය. අනිත් ඒවා ආයි අර වගේම කෙටි වෙනවා. ඉතින් මේක හොඳට මතක තියාගන්න ඕනේ. මේක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් කට්ටිය කණ්ඩායමකට කියද්දී පැටලෙන්නේ නැතුව බුදු ගුණ ටික කියාගන්න පුළුවන්. මේ තනි තනිව අහද්දී තමයි මතකේ හරියටම බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සරහට තනි තනිවත් මේ බුදු ගුණ ටික ඔබට මතක හැටි ගැන බලනවා. එතකොට ඔබට තනියම මේ භාවනාව කරගන්න ඔබ උනන්දුවක් ඇති කරගන්නවා.